චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි තං සුනාත සාධුකං මනසි කරෝත භාසිස්සාමිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අද යුරෝප් ධම්මනිකේතන විහාරස්ථානයේ පොසොන් මාසය අපේ පොසොන් පොහොය නිමිති කරගෙන අප විහාරස්ථානය තුලින් සිද්ධ කරන පොසොන් පොහොය නිමිති කරගෙන සිදු කරන ලබන සීල ව්‍යාපාර වැඩසටහන අද වෙසක් පොහොය වගේම අද දවසේත් මෙලෙසින් සිදු කරන මොහොත මේ වෙලාවේදී ඔබ සූදානම් වන්නේ අද මේ මොහොතේදී ධර්මානුශාසනාව සඳහා සම්බන්ධ වෙලා එය ශ්‍රවණය කරලා ඒ තුලින් ඔබේ ජීවිතයට යම් වැදගත් කරුණු කාරණා කීපයක් තමන්ගේ ජීවිතය තුළට ලබා ගැනීම සඳහා ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ඔබත් මමත් මේ මොහොත තුල ඊටාම व्यसनकारी තත්වයකට මුහුණ දීලා තියෙන මොහොතක්. ලක්වාසී ලෝකවාසී ඔබ අප සියලු දෙනාම එය ඔබත් මමත් ඊටාම අවබෝධයෙන් යුක්තව තේරුම් අරගෙන අපි එයට ඊටාම සතුටින් කියලා කියන්න බෑ. හැබැයි අපි එයට කෙසේ හෝ මුහුණ දෙය යුතුයි. ඒ දේ තමයි ඔබ ඔබගේ නිවස තුලට වෙලා ඔබගේ නිවස අද දවසේදී තුනුරුවන් වැඩ ඉන්න බුදු කුටියක් බවට පත් කරගෙන ඔබ ඒ තුල තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වඩා වර්ධනය කරගන්න සූදානම් වන්න. පින්වත්නි, මෙලෝකේ ඉපදුන ඔබ මම සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. එයයි ලෝක ස්වභාවය සහ ජීවිත ස්වභාවය. ඒ ඔබත් මමත් තේරුම් ගන්න ඕන කාරණාවක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ තමයි දේශනා කළේ ඔබත් මමත් මරණයටපත් වෙනවා. ඒ මරණය නිතර නිතර සිහි කරන්න ඕනේ. උන්වහන්සේ දේශනා කරනවා නගාමස්ස ධම්මෝ න නිගමස්ස ධම්මෝ න චාපයං ඒක කුලස්ස ධම්මෝ. මරණය කියන්නේ එක ගමකට, එක නියං ගමකට, එක රටකට, එක තැනකට කොටු වෙච්ච එකක් නෙවෙයි. ඒක ඔබ මම සියලු දෙනාටම පොදු ධර්මතාවයක්.
එය ඔබත් මමත් තේරුම් ගත යුතු කාරණාවක්. ඒ නිසා මේ වෙලාවේ ඔබට එය මතක් කළේ අපි මේ ගත කරන මේ මොහොත මේ දින කීපය ඒ වගේම පහුගිය දින කීපය හෝ ඉස්සරහට මේ ලෝකය මොන තත්වයට යනවාද කියලා ඔබත් මමත් දන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් වුණ ඔබ ඒ මරණය සඳහා සූදානම් වන්න කියන කාරණාව නෙවෙයි මේ මොහොතේ මතක් කරන්නේ. අපි මරණයට පත්වනවා කියන කාරණාව ඔබත් මමත් ඊටම අවබෝධයෙන් තේරුම් ගත යුතුයි. ඒ වගේම තමයි පින්නතුනි මේ ධර්මානුශාසනාව තුළදී ඔබ මේ ධර්මානුශාසනාව ඊටම ඕනාකමින් ශ්‍රවණය කරන්න. ඒ තුලින් ඔබට ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට යම් කරුණු කාරණා කීපයක් මට හැකි උපරිමයෙන් ඔබට ලබා දෙනවා. ඒ නිසා ඔබ ඒ සියලු කරුණු කාරණා ඔබ නිවසේ ඉන්න තැනට ඔබ මොකක් හෝ කොපි පොතක් හරි මොකක් හරි දෙයක් ගෙනල්ලා අවශ්‍ය නම් කරුණු කාරණා ලියා ගන්න. ඒ ඔබේ ජීවිතයට ඊටාම වැදගත් වෙනවා. පින්නතුනි මම අද ඔයත්තන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායට අයිති සූත්‍ර දේශනාවක් තමයි පින්නතුනි ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. එක ලෝක සූත්‍රය. පින්නතුනි ලෝකය කියලා කිව්වහම ඔබත් මමත් ඔබටත් මටත් මතක් වන්නේ මොකක්ද? ලෝක ගෝලය. එහෙම නැත්නම් පෘථුවිය. එයත් ලෝකයක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැට පේන රූප ගත්තොත් එයත් ලෝකයක්. ඒ වගේම කනට ඇහෙන ශබ්ද ගත්තොත් එයත් ලෝකයක්. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ, ඒ සියලු දේවල් ලෝක. අපි ඒට කියනවා පින්නතුනි බාහිර ලෝක කියලා. ඒ වගේම තමයි උන්වහන්සේ දේශනා කරනවා ඇහැ කන නාසය දිව ශරීරය මන කියන මේ දේවල් උන්වහන්සේ මේ දේවල් වලටත් ලෝකය කියලා සඳහන් කරනවා. ඒ තමයි ආධ්‍යාත්මික ලෝකය. එහෙම නැත්නම් අභ්‍යන්තර ලෝකය. පින්නතුනි තවත් වෙලාවක උන්වහන්සේ දේශනා කරනවා අපේ මේ ශරීරයත් ලෝකයක් හැටියට. ඉමස්මින් යේව භ්‍යාමමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝක නිරෝධංච පඤ්ඤමේමි ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤපේමි. මේ බමයක් පමණ වූ ශරීරයට උන්වහන්සේ ලෝකය කියලා තියෙනවා. පින්නතුනි ලෝකය කියලා මම මේ වෙලාවේදී ඔයත්තන්ට කාරණා හතරක් සඳහන් කළා. එකක් තමයි බාහිර ලෝකය, අනිත් එක අභ්‍යන්තර ලෝකය, ආධ්‍යාත්මික ලෝකය, අනිත් එක මේ පෘථුවිය, අනිත් එක තමයි බඹය පමණ වූ මේ ශරීරය. පින්නතුනි මම මේ වෙලාවේ ඔයත්තන්ට මේ සූත්‍රය තුලින් දේශනා කරන්නේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍රයේදී මේ කියන බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි පිළිබඳ. පින්නතුනි මේ ලෝකයේ තුල අපි ඉපදීමම දුකක්. බුදුරජාණන් වහන්සේ එය දේශනා කළා. මේ ලෝකයේ තුල ඉපදීමම දුකක්. දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකේ අපි ඉපදීමම දුකක්. සත්ව නාමයෙන් මේ ලෝකේ ඉපදුන
ඔබ මම සියලු දෙනාම කැමති මොකටද? සැපට කැමති. දැන් මෙහෙම හිතන්න. දැන් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේ වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්නකොට ඔබට හිතෙන්න පුළුවන් මීට වඩා හොඳ ටිකක් පහසු පුටුවක් හරි ඉඳගෙන ඉන්න තැන මීට වඩා ටිකක් පහසු වුණා නම් හොඳයි කියලා දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ටිකක් තව ටිකක් රස්නේ වුණා නම් හොඳයි. ඇයි? ඔබට සීතල කියන්නේ දුකක් නා. දුක්ඛ පටික්කුල. ඔබ ඒ දුක පිළිකුල් කරනවා. ඔබ ඉඳගෙන ඉන්න තැන ඔබට පහසුවක් නැත්තම් එය දුකක් නම් ඔබ දුක්ඛ පටික්කුල. ඒක පිළිකුල් කරනවා. සුඛ කාම. ඔබත් මමත් කැමති සැපේට. එහෙනම් මේ ලෝකේ ඉපදුන සත්වනාමයෙන් ඉපදුන ඔබ අප සියලු දෙනාම කැමති මොකටද? සැපේට. පින්නතුනි අපි මේ ලෝකේ පරම සැප කියලා දෙයක් හඳුන්වනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ඉහළම සැප. මොකක්ද? මේ ලෝකේ තියෙන ඉහළම සැප බෞද්ධයන් වූ ඔබ අප විශ්වාස කරන පරම සැප මොකක්ද? නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි පරම සැපය කියලා ඔබත් මම විශ්වාස කරනවා. සමහරු ඒ නිවන ලබා ගන්න දානෙත් නැහැ, සීලෙත් නැහැ, භාවනාවක් නැහැ, ෂෝට් කට් එකට යනවා. ඇයි? ඔබ දාන දෙන්නෙත් නැතුව, ඔබ සිල් රකින්නෙත් නැතුව, ඔබ භාවනා කරන්නෙත් නැතුව ඔබට පුළුවන් ද නිවන් දකින්න? මම මේ මොහොතේ ඔයත්තන්ට මතක් කරන්නේ අපි මේ ජීවත් වන සමාජය තුල සතියෙන් නිවන් දකින්න තැන, සති දෙකෙන් නිවන් දකින්න තැන, සති දෙකෙන් සෝවාන් වෙන තැන තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. තථාගත ඉගැන්වීම එයද? තථාගත ඉගැන්වීම එය නෙමෙයි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නොවිඳිනා දුක් විඳලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා මේ උතුම් උන්වහන්සේගේ ධර්මය හොයාගත්තේ. අපි කොහොමද ඒක ඔය කියන කෙටි කාලයක් තුල අපිට පුළුවන් ද ඒ නිර්වාණයට යන්න? ඔබ හිතනවද එහෙම? ඇයි ඔබ රැවටෙන්නේ? උන්වහන්සේ ගැන දැනගන්න ඔබට පුළුවන්. උන්වහන්සේට අවස්ථාව දීලා තියෙනවා. පින්නතුනි මොන ආගමකද ශාස්ත්‍රූන් වහන්සේ විමර්ශනය කරන්න පුළුවන්? කිසිම ආගමක ශාස්ත්‍රූන් වහන්සේ විමර්ශනය කරන්න බෑ. හැබැයි අපේ මේ නිර්මල බුදුදහම තුල උන්වහන්සේ අපිට නිදහස දීලා තියෙනවා. මොකටද? උන්වහන්සේගේ බුද්ධත්වයේ ගැන, උන්වහන්සේ මේ ස්වාගත මේ සත්‍ය ගැන ඔබට මට සැකයක් තියෙනවා නම් ඒ විමර්ශනය කරන්න පුළුවන්. ඒකට උන්වහන්සේ නිදහස ලබා දීලා තියෙනවා. විමර්ශක කියලා සූත්‍රයක් උන්වහන්සේ දේශනා කළේ ඔය කියන සැක සංකාවල් නැති කරගන්න. ඒ නිසා පින්නතුනි කිසිම තැනක බුදුරජාණන් වහන්සේ
ගිහි පින්නතුන්ට දේශනා කළා නෑ. ඔය බැඳීම් මතහැරලා යන්න. දරුවන් හදන්න හොඳ නෑ. ආවාහ විවාහ වෙන්න හොඳ නෑ. සියලු දේ අනිත්‍යයි නම් ඒ දේවලුත් අවශ්‍ය නෑ කියලා උන්වහන්සේ දේශනා කළා නෑ. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ පින්නතුනි බෞද්ධයන් වුණ ඔබ සැපෙන් ජීවත් වෙන්න ඕන. මොකද සැපෙන් ජීවත් වෙන්න කියන්නේ? මම මේ වෙලාවේ ඔබට චූටි කාරණාවක් මතක් කරන්න. මොකද්ද? සාමණේරද උපසම්පදාද කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට සිල් ගන්නකොට තියෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ගිහියන් වෙච්ච ඔබේ සීලය තුල මොකද්ද තියෙන්නේ? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උන්වහන්සේ ගිහියන් වුණ ඔබට කාමය කියන්නේ උන්වහන්සේ දේශනා කළේ වැරදි කාම සේවනීය දෙන්න එපා. එයයි උන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඔයත් මේක වැරදියට වටහා ගන්න එපා. උන්වහන්සේ දේශනා කළා නෑ තමන්ගේ පෞල් ජීවිත ගත කරන්න නැතුව සියල්ල අතහැරලා දාලා එකපාරම දරුවන් හදන්නේ නැතුව මේ ගමන යන්න කියලා. උන්වහන්සේ දේශනා කළේ ඔබ ගත කරන ඒ ගිහි ජීවිතය තුල පන්සිල් ආරක්ෂා කරගනිමින් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ජීවිතය හොඳින් ජීවත් වෙලා ඔබ ඒ ජීවිතය තේරුම් අරගෙන ඔබට පුළුවන් මේ බ්‍රහ්මචාරී ජීවිතයකට යොමු වෙන්න. ඒ නිසා තථාගත ඉගැන්වීම තේරුම් ගන්න ඒ ඔබට වැදගත් වේවි. එහෙම නැති වුණොත් ඔබේ ගමන තවත් දීර්ඝ වෙනවා නොඅනුමානයි. එය මේ වෙලාවේ ඔබට මතක් කළේ ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා අපි විශ්වාස කරනවා. පින්නතුනි දැන් මම දේශනා කරගෙන ආවේ මම කිව්වා යත්තන්ට සත්වනාමයෙන් ඉපදුන සියලු සත්වයෝ ඔබත් මමත් ඇතුළු සියලු සත්වයෝ සැපයට කැමති. සැපයට කැමති දුක පිළිකුල් කරනවා. මේ ලෝකේ අපි විශ්වාස කරන ඉහළම සැප තමයි නිබ්බාණං පරමං සුඛං. නිවන. පින්නතුනි ඔය කියන නිවන කිව්වහම ඔබත් මමත් විශ්වාස කරනවා ඒක තමයි මේ ලෝකේ තියෙන ඉහළම සැප. සමහර පින්නතුන් ඉන්නවා නිවන කියනකොටම සාදු කියනවා. ඒ තරම් අපිට ඒක සැපයි කියලා දැනෙනවා. එහෙනම් ඔය කියන පරම සැපය නිවන ලබා ගැනීමට ඔබ උදේ නැගිටින කියන්නේ ඔබ උදේ නැගිට වෙලාවෙ ඉඳලා හවස් වෙනකන් දවස තුල රාත්‍රී නිින්දට යනකම් ඔබ කුමක්ද ඒ පරම සැප ලබා ගැනීම සඳහා සිද්ධ කරන්නේ? සමහර වෙලාවට ලෝකේ ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ කියලා අහුවාම සමහරු කියනවා රස්සාවට යනවා, සමහරු කියන ඉස්කෝලේ යනවා, සමහරු කියන සල්ලි හම්බ කරනවා නේ. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා පින්නතුනි කරන්නේ ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, ශරීරයෙන් ස්පර්ශ විඳිනවා. ඔක තමයි අපි කරන්නේ. අපි විශ්ලේෂණය කළ බැලුවොත් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය ටික තමයි. ඒ ඔබත් මම තේරුම් ගත යුතු කාරණා. පින්නතුනි ඔය දේවල් සිද්ධ කරනකොට අපිට යෝනිසෝ මනසිකාරය නැත්තම් ඒ කියන්නේ සිහිය නැත්තම් අපිට ඇති වෙන්නේ දුකක් නෙවෙයි. ඇහෙන් රූපයක් දැක්කා ඒ රූපය පිළිබඳව අපි ආසාවක් නැති කරගෙන අපි ඒ තුල බැඳෙනවා. එතකොට අපිට
අවශ්‍ය විදිහට අවශ්‍ය දේවල් නොලැබුණොත් දුකයි. පින්නතුනි මේ සූත්‍රය තුලින් මම ඔබට තව ඉස්සරහට යනකොට ඒ විග්‍රහ කරන්න. මේ සූත්‍රය තුලින් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සැප විඳින්න නම් දුක නැති කරගන්න ඕනේ. කොහොමද ඒ දුක නැති කරගන්නේ කියන එකයි මේ සූත්‍රය තුලින් දේශනා කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ලෝකස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි. භික්කවේ භික්ෂුන් වහන්සේලා ඉන්න තැනදී භික්කවේ කියලා භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා. ඇයි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා වෙතනදී ආමන්ත්‍රණය කරන්නේ? ඒ කියන සූත්‍ර දේශනාව ඒ කියන දේශනාවන් ගොඩාක් දේශනාවන් තුල භික්කවේ කියලා කියනවා. උන්වහන්සේ හැමතැනකදීම මුලින්ම භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා. ඇයි? පින්නතුනි උන්වහන්සේගේ ළඟින්ම ඉන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේ භික්කවේ කියලා කියනවා. ඒක අදහසක්. සිවණක් පිරිස ගත්තොත් එතරිනුත් ප්‍රධානම පිරිස භික්ෂුන් වහන්සේලා. එතරිනුත් ප්‍රධානම පිරිස භික්ෂුන් වහන්සේලා. දැන් මෙහෙම හිතන්නකෝ. පාර්ලිමේන්තුව ගත්තොත් කතානායකතුමා. ඒ කතානායකතුමා ඉන්නකොට එතන ඉන්න අනිත් මැති ඇමතිවරු සමහර වෙලාවට මෙහෙම කියනවා කතානායකතුමනි ගරු කතානායකතුමනි කතානායකතුමනි කියලා කිව්වට එතන ඉන්න අනිකුත් සියලු දෙනාටත් තමයි ඒ දේ කියන්නේ. ගිහි පින්නතුන් ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්න වේදිකාවක ඔබ හිතන්න අපේ හාමුදුරුවනේ කියලා කිව්වා. එතන ඉන්න ප්‍රධානම පිරිස තමයි භික්ෂුන් වහන්සේලා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනකොට අනිත් ඇත්තොත් ඒකට සම්බන්ධ වෙනවා. නැත්තම් ඔයත්තන්ට හිතෙන්න පුළුවන් මේ සූත්‍ර දේශනා කරගෙන යනකොට භික්ෂුන් වහන්සේලාට ඕව පුළුවන් වුණාට අපි ගියන්නේ අපි කොහොමද ඕව කරන්නේ? ඒ නිසා තමයි මම මේ කාරණාව මතක් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්කවේ කියලා දේශනා කළා. භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. හැබැයි දුක පිළිකුල් කරන සැපට කැමති ඔබට මේ සූත්‍ර දේශනාව වැදගත්. අපිට කොහොමද දුක දැනෙන්නේ කියන්නේ? අපි කොහොමද මේ දුක ළඟා කරගන්නේ සහ ඒ දුක නැති කරගන්නේ කොහොමද කියන එකයි මේ සූත්‍ර දේශනාවෙන් ඔයත්තන්ට දේශනා කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච. මහණෙනි මේ ලෝකේ හට ගැනීම සමුදයංච අත්තංගමංච කියන්නේ නැතිවීම. ඇතිවීම නැතිවීම මම දේශනා කරනවා. තං සුනාත සාදුකං මනසි කරෝත. ඒක හොඳට අහගන්න. ඒක හොඳට අහගන්න. හොඳට ඇහුවට විතරක් මදි. ඔබ ඒ හොඳට තේරුම් ගන්න, ධාරණය කරගන්න. ඒ කරුණු කාරණා හොඳට ඔබේ ජීවිතයට ගලප ගන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් දුකක් නැතුව සැප විඳින්න. පින්නතුනි මම දේශනා කළා මේ බඹයක් පමණ වූ ශරීරයට උන්වහන්සේ ලෝකය කියලා දේශනා කළා. හැබැයි මේ සූත්‍ර දේශනාව තුලදී උන්වහන්සේ
වැඩියෙන් කතා කළේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, මේ කියන බාහිර ලෝක සහ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආධ්‍යාත්මික ලෝක දෙක පිළිබඳව. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. ඇහක් තියෙනවා, ඇහැට රූපයක් එකතු වෙනවා. විඥානය තියෙනවා. එහෙමයි අපි සම්බන්ධ වෙන්නේ. බාහිර ලෝකයෙන් ආධ්‍යාත්මික ලෝකයට යනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. එතකොට මේ විඥාණය ඇහැ තියෙනවා, ඇහැට රූපය එකතු වෙනවා, විඥාණය තියෙනවා. මේ තුනම එකට එකතු වුණාම තමයි ඒ තුනේ එකතු වීම මොකද්ද? තින්නම් සංගති පස්සෝ ස්පර්ශය. අර තුන නිකන් තිබුණට වැඩක් නෑ. ඒ තුනේ එකතු වීම ස්පර්ශය. ඊට පස්සේ පස්සපච්චය වේදනා. පස්සපච්චය වේදනා. ඇහෙන් රූපයක් දැක්ක. ඊට පස්සේ ඒ රූපය, ඇහි රූපය, ඒ වගේම ඒ තුනම එකතු වුණා. ඊට පස්සේ ස්පර්ශය ඇති වුණා. ඊට පස්සේ පස්සපච්චය වේදනා. ඇහැ රූපය විඳිනවා. ඇහැ රූපය විඳිනවා. සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ තමයි පින්නතුනි ගැටලුව තියෙන්නේ. මොකද්ද? වේදනා පච්චය මොකද්ද? තණ්හා. එතනින් තමයි අපි මේක කඩන්නේ. වේදනා පච්චය තණ්හා යන්න බෑ. වේදනා පච්චය තණ්හා ගියොත් අපි ඒ තුල තණ්හාවෙන් බැඳෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපේ බැඳුන කෙනා තණ්හා පච්චය උපාදාන කරනවා. ඒක තදබල විදිහට ඒ රූපේ අපි අල්ලගන්න. තණ්හා පච්චය උපාදාන. උපාදානය මුල් කරගෙන මොකද්ද කරන්නේ? උපාදාන පච්චය භව. ඒ ඇහැට දැක්ක රූපය පිළිබඳ අපි කැමැත්තක් ඇති කරගන්න. දැන් භවය කියලා කියන්නේ විපාක පිණිස කර්මය සැකසීම. තව විදිහකින් කිව්වොත් භවය කියලා කියන්නේ පැවැත්ම කියන එක. උපාදාන පච්චය භව. එතනින් ගියාට පස්සේ එහෙම තදබල ලෙස බැඳුණු කෙනා භවපච්චය ජාති. ජාති කියන්නේ මොකද්ද? අපි අරවා හිතේ තියාගෙන ඉපදෙනවා. ඉපදෙනවා කියන්නේ මොකද්ද? පින්තුනි, මේ හිත කියලා කියන්නේ මොකද්ද? කම්පියුටර් එකක හાર્ඩ් ඩිස්ක් එක. අර ඒ හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් ඒක ඇතුලේ අපිට අර ෆයිල්ස් හදා ඒක දේවල් සේව් කරන්න පුළුවන්. හිතත් ඒ වගේ. අපි රූපයක් දැක්කා, ඒක අපි මේ හිත ඇතුලේ තැම්පත් කරගන්නවා. ඒ තුලින් අපි තණ්හාවට යනවා, උපාදාන කරනවා, භවයට යනවා, ජාති. එතකොට පින්නතුනි, හොඳට කල්පනා කරලා බලන්න. කවුද මේ දුකටපත් උනේ?
සැපට කැමති මිනිස්සු. එහෙනම් ඒ දුකට වග කිය යුත්තේ කවුද? ඒ දුකට වග කිය යුත්තේ ඔබමයි. ඇයි? ඇහෙන් රූපයක් දැක්කා. ඒ රූපය පිළිබඳව තණ්හාවක් පුදවා ගත්තා. එතනින් පටන් ගෙන උපාදානෙ භවය ජාති. ඔබ සිත තුළ රූප තැම්පත් කරගෙන ඒ පිළිබඳව කල්පනා කර කර ඉන්නවා. අර සේව් කරගත්ත ෆයිල්ස් නිකන් ඉන්න වෙලාවට ඕපන් කර කර බලනවා. ඒ පිළිබඳව කැමැත්ත වැඩි වැඩියෙන් නැති කරගන්න. මේ ඉරිද බැරි නම් ලබන ඉරිද හරි බලන්න පුළුවන්. එහෙම හිත හිතා අපි ඒක හිත තුළ තියාගෙන ඉන්නවා. එහෙම ඉන්න ඔබට දුකක් නෙවෙයිද? ඔබ කැමති රූපය ඔබට නොලැබුණොත් ඒ දුකක් නෙවෙයිද? එහෙනම් ඒ දුකට වග කිය යුත්තේ කවුද? ඒ දුකට වග කිය යුත්තේ ඔබමයි. ඒ දුක නැති කරන විදිහ උන්වහන්සේ දේශනා කළා. ඊට පස්සේ දැන් මෙහෙම හිතන්නකෝ. ඔබ කැමති රූපය ලබා ගන්න ඔබ අතීතයට ගිහිල්ලා බලන්න. ඔබ කැමති රූපය ලබා ගන්න ඔබ කොයිතරම්නම් බස් හෝල්ට් වල ඉන්නේ නැද්ද? ඔබ කොයිතරම්නම් මහමග ඉන්නේ නැද්ද? ඔබ කැමති රූපය ලබා ගන්න. ඔබ කැමති රූපය ලබා ගන්න ඔබ පුදුම විදිහට මහන්සි වෙන්න. සමහර වෙලාවට ඒ මහන්සි වෙලා ඔබට ඒ ඔබ කැමති රූපය ලැබෙන්නේ නැති. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ඒ සසර ගමන නැවතීමට හේතුවක් නෙවෙයි. ඒ සසර නැවත නැවත දික් කිරීමට, දික් කර ගැනීමට හේතුවක්. එනිසා එය තේරුම් ගත්තොත් ඔබට පුළුවන් එයින් මිදෙන්න. එනිසා සැපට කැමති ඔබ දකින රූපය පිළිබඳව තණ්හාවෙන් ඇලෙන්න එපා. ඒ උපාදානය කරන්න එපා. ඒ උපාදානය කරන්න එපා. තණ්හාවෙන් ඇලෙන්න දුක ජීවිතයට වැඩි. ඔබ ඔබේ ජීවිතය පිළිබඳ අප්‍රමාණ සතුට වෙනවා ඇති. කොහොමද? මම අටපිරිකර 20ක් පූජා කරලා තියෙනවා. මම කඩින පින්කම් 5ක් සිද්ධ කරලා තියෙනවා. මම සලාක දාණය නොවරදවාම දෙනවා. මේ විදිහට ඔබ ඔබේ ජීවිතය පිළිබඳ අප්‍රමාණ සතුට වෙනවා ඇති. මම දඹදිව ගිහිල්ලා තියෙනවා 10 පාර. එහෙම ඔබ හිතනවා ඇති. ඒ හොඳයි. ඒවා නරකයි කියලා අනුශාසනා සිද්ධ කරනවා නෙවෙයි. ඒ හොඳයි. හැබැයි පින්නතුනි මේ දීර්ඝ සංසාරය කෙටි කර ගැනීම ඒ වගේ සරල දෙයකින් ඔබ දකින්න එපා. දීර්ඝ සංසාරය පිළිබඳ ඒ වූ දීර්ඝ සංසාරය කෙටි කරගන්න ඒ වගේ සරල දේවල් සිද්ධ කරලා ඔබටත් මටත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඒ බුද්ධිමත්ව ලෙස තේරුම් ගත යුතුම කාරණාව. ඒ නිසා මම ඔය ඇත්තන්ට මේ අනුශාසනා කරන්නේ සලාක දාන දෙන්න එපා, කඩන පින්කම් සිද්ධ කරන්න එපා. එහෙම නෙවෙයි. මම කියන්නේ මේ දීර්ඝ සංසාරයෙන් එතර වෙන්න නම් මේ දුක නැති කරන්න නම් ඔබ කුමන දෙයක හරි තණ්හාවෙන්, දැඩි ආශාවෙන් බැඳෙන්න එපා කියන එකයි මේ ඔබට අනුශාසනා කරන්නේ. පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? කනට ඇහෙන ශබ්දය ලෝකය. කනට ශබ්දයක් ඇහුණා සෝත විඥානයේ සමග සම්බන්ධ වුණා. ඔන්න එතනින් පටන් ගත්තා. මොකද්ද?
තණ්හා පච්චය උපාදාන භවය ජාති. එතකොට ඔබ කනට ඇහෙන මිහිරි ශබ්දද ඔබ හිතින් අල්ලගන්නේ. මිහිරි ශබ්ද විතරද? නෑ. ඔබ අමිහිරි ශබ්ද හිතින් අල්ලගන්න. හිතින් අල්ලගෙන මම අර කිව්වා අර ෆයිල්ස් හදාගෙන නිකන් ඉන්න වෙලාවට කල්පනා කරනවා. කොහොමද? මට අරූ බැන්නනේ. මිනිස්සු ඉන්න තැන බෑ. නිකන් බැන්න නම් කමක් නෑ. මට හරි ලැජ්ජයි. එහෙම කියලා ඔබේ සිත තුල ඔබ ප්‍රපංච ගොඩනගනවා. නැවත නැවත යමිහිරි අත්දැකීම සිහි කරනවා. ඒ සිහි කරන්න ඔබට සතුටක්ද? නෑ. ඔබට දුකක්ම පමණයි. ඔබේ සිතට දුකක්ම පමණයි. එතකොට මොකද කරන්නේ? හරි. මට බැන්නනේ. හොඳයි බලාගමු. ඔන්න එහෙම හිතේ ද්වේෂයක් ඇති කරගෙන ඔන්න අපිත් සූදානම් වෙනවා වචනේ ප්‍රහාරයක් කෙල්ල කරලා. වචී සංඛාරය. වචනයෙන් මේක සිද්ධ කරලා එක මදි කියලා හිතුනොත් ඊට පස්සේ දෙකක් ගහන්නමයි හිතෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට අපි කයිනු සංකාරේ ගොඩනගනවා. ඒ නිසා ඔබ එහෙම වෙන්න එපා. පින්නතුනි දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබපු ඔබ නිර්මල දහමක් ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් සියලු සත්‍ය ඔබට දැනගන්න පුළුවන් දර්ශනයක් ඔබටත් මටත් තියෙනවා. ඔබ අප්‍රමාණ බණ අහනවා වෙන්න පුළුවන්. ඔබ අප්‍රමාණ වැදගත් පොතපත පරිශීලනය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ අහන බණ හොඳට තේරුම් ගන්න. කොසල් රජුරෝ බණ ඇහුවාගේ කවදාත් ඔයත් බණ අහන්න එපා. අහපු බණෙන් වැදගත් දෙයක් තියෙනවා නම් ඔබ ඒ ජීවිතයට එකතු කරගන්න. එහෙම එකතු කරගත්තොත් ඔබට පුළුවන් දුක නැති කරගෙන සැප විඳින්න. එතකොට දුක එකතු කරගන්නේම අපි. දුක එකතු කරගන්නේම අපි. දුක ලං කරගන්නේම අපි. නිකන් හිතන්න රූප බලලා කොච්චරනම් ඔබේ හිතේ දුක ඇති වෙන්නේ. සමහර වෙලාවට එකේ ඔබ දකින්න එක රූපයක් නොඑක් විදියට දකින්න පුළුවන්. ඉස්සරහින් දකින කෙනා පිටිපස්සෙන් දකිනකොට හිතේ ඇති වෙන කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ දවසකට කොච්චරනම් රූප දකින්නවද? ඔබ රූප දැකලා ඒ තුල ඔබ කොච්චරනම් බැඳුණාද? ඒ බැඳෙන්නේ නැතුව ඒ රූපයෙන් අත්හැරියානම් ඔබට දුකක් තියෙයිද ඔබට? ඒ නිසා පින්තුනි රූප දැකලා කොච්චරනම් පෞ සිද්ධ කරගන්නවද? ශබ්ද අහලා ඔබ කොච්චරනම් පෞ සිද්ධ කරගන්නවද? ඒ තේරුම් ගන්නේ නැතුව රසක් විඳලා කොච්චරනම් අකුසල් සිද්ධ කරගන්නවා වෙන්න පුළුවන්ද? එය හරියට තේරුම් ගන්නේ නැතුව. එනිසා පින්නතුනි අපේ හිත පව් පැත්තට අකුසලයට යන ප්‍රවණතාවය වැඩි කියන එක ඔබ තේරුම් ගන්න. ඔබ බණක් අහන්න ඔබට අවශ්‍ය වුණොත් එයින් වලකින් ඒ කියන්නේ ඒ බණ අහන්න හිතේ ඔබට කැමැත්තක් ඇති වුණා. හැබැයි ඒ කැමැත්ත නැති කරගන්න අප්‍රමාණ ප්‍රශ්න ඉන්න පුළුවන්.
හැබැයි මෙහෙම හිතන්න. ඔබට වෙන පාටි එකට යන්න ඕන වුණා. ඔබට පාටි එකට ආරාධනා ලැබුණා. ඔබට මොකක් හරි වෙන මියුසිකල් ෂෝ එකක් හරි වෙන මොනවා හරි දෙයක්කට යන්න ඕන වුණොත් ඔබ දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි බණක් අහන්න, පන්සලට යන්න, සිල් සමාදන් වෙන්න මේ වගේ දෙයක් වුණොත් ඔබ ඒ පිළිබඳව දෙපාරක් හිතනවා. ඒ තමයි මනුස්ස ජීවිත ලැබපු ඔබෙත් මගෙත් හැටි හේතුව අපි ජීවත් වන්නේ මේ කාම ලෝකයක් තුල. අපි අල්ප රජස්කයෝ නෙමෙයි, අපි මහා රජස්කයෝ. අපි ආශාවන් පසුපස්සේ යන. අපි තාම කරන්නේ එකතු කරගන්නවා, ගොඩ ගහ ගන්නවා. තාම අපි සූදානම් වෙලා නැහැ අත්හරින්න. ඒ නිසා තමයි රූපයක් දැක්කොත් ඒ රූපය ඔබේ කරගන්න ඔබ පුළුවන් තරම් වෑයම් කරන්න. නිකන් හිතන්න පින්නතුනි, රූපය කියන්නේ, ශබ්දය කියන්නේ, ස්පර්ශය කියන්නේ, රසය කියන්නේ මේ සියලු දේවල් ක්ෂණිකව වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ කියලා ඔබට හිතුනොත් තමයි ඔබ ඒ තුල බැඳෙන්නේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ දුක ලං කරගන්නේ, දුක එකතු කරගන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඒකට වග කිය යුත්තේ වෙන කවුරුවත් නෙවෙයි, ඔබමයි. ඔබමයි. එනිසා මනුස්ස ජීවිතයක් ලැබපු ඔබට හිතන්න ද මනසක් තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබිලා නිර්මල දහමක් තියෙනවා. ඒ නිර්මල දහම ප්‍රායෝගිකව පිළිපදින්න පුළුවන් පරිසරයක් ඔබට තියෙනවා. ඔබ නිකන් හිතන්න, මහා ඝන වනාන්තරයක ඔබට ජීවත් වෙන්න ලැබුණා නම් ඔබ කොහොමද මේ ධර්මය ප්‍රායෝගිකව මේ තුල ගමන් කරන්නේ? නෑ. ඔබට පතිරූප දේශ වාසෝච, ඔබට සුදුසු ප්‍රදේශයක් ලැබිලා තියෙනවා. ඔබ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙනවා මේ ධර්මය පිළිපදින්න. එහෙනම් ඔබ ඒ තේරුම් ගත යුතුම කාරණාවක්. එනිසා මම සඳහන් කරන්නේ, ඔබ රූපයක් දැක්කොත්, ඔබ ශබ්දයක් ඇහුවොත් තේරුම් ගන්න ඒ රූපය, ඒ ශබ්දය කෙටි කාලීනයි, ස්ථිර නැහැ. විස්තීර නැහැ කියලා ඔබට තේරුනොත් ඔබ ඒ තුල බැඳෙන්නේ නැහැ. ඒ තුල බැඳුන් නැති වුණොත් ඔබට දුකක් නැහැ. ඒ තුල ඔබට දුකක් නැහැ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ. පින්නතුනි, උන්වහන්සේ දේශනා කරන්නේ මේක නැති කරගන්න, මේ දුක නැති කරගන්න ඔබට මේ නිර්මල දහම ඊටාම වැදගත් වෙයි. කොහොමද? චක්කුංච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඔබ ඇහෙන් රූපයක් දැකලා ඒහා තණ්හාවෙන් බැඳෙනවා. එහෙම බැඳෙන්නේ නැතුව නොනැති පුද්ගලයා ඒ තේරුම් ගන්නවා මේ ස්ථිර නැහැ කියලා. එහෙම ස්ථිර නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධ. මේ තණ්හාව කියන එක ශේෂ නැතුව, ඉතිරියක් නැතුව මුලිට උපුටා දානවා. ඒක නැති කරලා දානවා. පින්නතුනි, නොනැති පුද්ගලයා ඒ තේරුම් ගන්න. ඒ නිසා ඔබ මේ සියලු දේවල් සිද්ධ කරනකොට තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඔබ තුල ඇති කරගන්න. තුනුරුවන් කෙරෙහි කොහොමද? නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. චූටි චූටි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රශ්න ඇති වුණා කියලා තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා ඒ පිළිබඳව කනගාටුවටපත් වෙන්නේ නැහැ. ඔබ නිහතමානී වන තරමට ඔබ ඔබේ ජීවිතය තුළ
නිහතමානී වන තරමට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සංසාරයෙන් එතර වීම සඳහා මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ හිතට ඇතුළු කරගන්න. ඔබ නිහතමානී වෙන්න ඕනේ තුනුරුවන් කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි. සමහර වෙලාවට ඔබට මානයක් ඇති වෙන්න පුළුවන්. බණ අහනකොට මමත් බණ දන්නවා. මම මෙච්චර බණ අහලා තියෙනවා. සමහරට මානයක් ඇති වෙන්න පුළුවන්. පුළුවන් තරම් බණ අහන්න. ඒ ඔබේ ජීවිතයට වැදගත්. සරියුත් මහරහතන් වහන්සේ කොච්චරනම් ධර්මයේ දන්න කෙනෙක්ද? හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ නිහතමානී ලෙස ධර්මයේ ශ්‍රවණය කරන උන්වහන්සේගේ ඇයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ තමන්ගේ ජීවිතයට තව කරුණු කාරණා එකතු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, තුනුරුවන් කෙරෙහි ඔබ තුල අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව ඇතිවන්න ඕනේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව ඔබට ශ්‍රද්ධාවක් ඇති වෙන්න. ධර්ම රත්නයේ ගුණ පිළිබඳව ඔබට ශ්‍රද්ධාවක් ඇති වෙන්න. ආර්ය මහා සංඝ රත්නය සම්මුති සංඝයා වහන්සේලා නෙවෙයි, ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව ඔබට අප්‍රමාණ සතුටක් ඇති වෙන්න ඕනේ. ගෞරවයක් ඇති වෙන්න ඕනේ. ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. එහෙම ශ්‍රද්ධාව ඇති වෙනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා උන්වහන්සේගේ ධර්මය හොයාගෙන යන්න. ඒ යන ගමනේදී ඔබ පොතපත පරිශීලනය කරන්න, ඔබ ත්‍රිපිටකය කියවන්න, ඔබ බණ අහන්න, භාවනා කරන්න, සිල් රකින්න, දාන දෙන්න. බත්හැරීම තුලින් ඔබට පුළුවන් ඔබේ හිත දීමට තමන්ගේ හිත සකස් කරගන්න. එනිසා පින්නතුනි, ඇහෙන් දැකපු රූපය තණ්හාවෙන් අල්ලා ගත්තේ නැති වුණොත් ඒ කියන්නේ අපේ හිත මම ඔයත්තන්ට සඳහන් කළා කොහොමද? කම්පියුටර් එක හાર્ඩ් ඩිස්ක් එකක් වගේ. ඒ හිත තුළට අපි නොයෙක් දේවල් දාලා ෆයිල් හදලා අපි එක දේවල් දාලා නිකන් ඉන්න වෙලාවට ඒ ෆයිල් ඕපන් කර අපි බලනවා. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එකට මොකුත් දැම්මේ නැති වුණා. ෆයිල් හදලා ෆෝල්ඩර්ස් හදලා මොකුත් ඒ තුලට දැම්මේ නැති වුණා. එහෙනම් ඔබට නැවත ඒ ඕපන් කරලා බලන්න දෙයක් නැහැ. එහෙම බලන්න දෙයක් නැති වුණා කියන්නේ අපිට දුකක් නැහැ. අපි ඒ පිළිබඳව තදින් අල්ලාගෙන තදින් බැඳිලා නැති වුණු. තස්සායව තණ්හාය අශේෂ විරාගනි. තණ්හාව ශේෂ නැතුව, ඉතුරුවක් නැතුව නිරුද්ධ කිරීමට කැප වුණු ඔබට පුළුවන් දුකක් නැතුව සැප විඳින්න. අපි දුක පිළිකුල් කරනවා. සුඛ කාම සැපයට කැමති නම් ඔබ මේ විදිහට සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ වේදනාව අනුපස්සනා කරන්න ඕන. මොකද අනුපස්සනා කරනවා කියන්නේ? මම ඔබට ඒ සඳහන් කළා. වේදනාව අනුපස්සනා කරනවා කියලා කියන්නේ ඔබ රූපයක් දැක්කොත් ඔබ හිතන්න ඕනේ මේ රූපය මේ මොහොතේ තිබුණා මේ විදිහට තව මොහොතකින් එය වෙනස් වෙනවා. ස්ථිර නැහැ. ඔබ කලින් ශබ්දයක් ඇහුවා. ඒ ශබ්දය ස්ථිර නැහැ. අපි ඒ තුල
තදින් බැඳෙන්නේ නැහැ. එතකොට අපිට දුකක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව අනුපස්සනා කරන්න. වේදනාව අනුපස්සනා කිරීමෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබ දුකට යන එක, ඔබ දුක තුලට ගමන් කරන එක නැති කරගෙන සැපයට ගමන් කරනවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සූත්‍රයේ දේශනා කළේ ඔබ තමයි යම් දුකක් ඔබට ඇති කරගත්තොත් ඒ දුකට වග කිය යුත්තේම ඔබමයි. ඒ නිසා දුක නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබටමයි. ඒ නිසා පින්නතුනි ඔබ පුළුවන් තරම් ඔබේ ජීවිතය ගත කරන්න බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවන් තමන්ගේ ජීවිතයට එකතු කර ගනිමින් උන්වහන්සේ අපිට කියා දුන්න මාර්ගයක් තියෙනවා. උන්වහන්සේ අපිට මේ මඟ පෙන්වුවා. ඒ මගින් ඔබ ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබේ නිවස තුල ඉන්න ඔබේ දුවට, ඔබගේ පුතාට මේ යථාර්ථය තේරුම් කරලා දෙන්න. එහෙම වුණොත් ඔබගේ දරුවා මේ යථාර්ථය තුල ගමන් කරමින් තමන්ගේ ජීවිතය යහපත් තත්වයට, ඒ වගේම මේ ජීවිතය වගේම පරලොව ජීවිතය යහපත් තත්වයට පත් කර ගනිවි. එයට කල්යාණ මිත්‍රයෙක් වන්න ඔබට පුළුවන්. ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙලා ඔබේ දරුවන්ට මේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය, උන්වහන්සේ දේශනා කරපු මේ සත්‍ය පෙන්වලා දෙන්න. එහෙම වුණොත් ඔබට ඔබේ ජීවිතේ මරණයට පත්වන මොහොත දක්වා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔබ කොයි වෙලාවෙ අතීතය තුල ජීවත් වුණත්, ඔබ අතීතයේ කොපමණ හොඳ දේවල් කරලා තිබුණා, ඔබ අනාගතයේ කොපමණ හොඳ දේවල් කරන්න සිතාගෙන හිටියා, වැඩක්. ඔබ මේ මොහොත තුල ජීවත් වන්න. අපේ මරණය කොයි වෙලාවෙ සිද්ධ වෙනවාද කියන එක ඔබත් මමත් දන්නේ නැහැ. පණනම් තනාග පිනිබිදුවෙන්. ඒ නිසා පුළුවන් හැම මොහොතකම ධර්මානුකූල ජීවිතයක් ඔබ ගත කරන්න. ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතය, ඔබේ ආධ්‍යාත්මික ජීවිතය මේ ධර්මය තුලින් පෝෂණය කරගන්න. එහෙම පෝෂණය කරගත්තොත් ඔබට නිවන් දක්නා ජාති දක්වා ඔබට මේ ධර්මානුකූල ජීවිතය වැදගත් වේ. ඒ නිසා පින්වතුනි අද දවසේ යුරෝප් දහම් නිකේතන විහාරස්ථානයේ තුලින් උදෑසන ආරම්භ කළ මේ පින්කම, මේ වැඩසටහන, මේ සිල් වැඩසටහනට ඔබ සම්බන්ධ වුණා. ඒ වැදගත්. ඒ ගැන මෙනෙහි කරන්න. ඔබ සිල් සමාදන් වුණා. ඔබ සිල් ආරක්ෂා කළා මේ මොහොත දක්වා. පින්නතුනි, සීලය කියලා කියන්නේ චරණ ධර්මයක්. ඒ නිසා මේ බුදුදහම කියලා කියන්නේ ධර්මතාවයන් තුලින් දැනුම අවබෝධය ලබා දෙන්නත්, ක්‍රියාත්මක වීමෙන් චරණ ධර්මයන් කොහොමද තමන් ජීවත් වන්නේ කියන එක කියා දෙන උතුම් ධර්මයක්. ඒ නිසා ඔබ උදේ සමාදන් වුණු සීලේ සිල් පවාරණය කරන තුරු ඊටම ඕනාකමින් ආරක්ෂා කරගන්න. එසේ ආරක්ෂා කර ගනිමින් ඔබ
ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. උදෑසන ඔබට අනුශාසනා කළා. මේ මොහොත තුල අනුශාසනා කළා. ඒ අනුශාසනාවන්ගෙන් ඔබට ගන්න පුළුවන් යම් කරුණු කාරණාවක් තිබෙනවා නම් එය ඔබේ ජීවිතයට අරගෙන ඔබේ ජීවිතය යහපත් කරගන්න. යහපත් ජීවිතයක් ගත කරමින් ඔබ සියල්ලෙහිම යථාර්ථය දකින්න. යථාර්ථය දැක්කොත් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සමාජය තුළ යහපත් ජීවිතයක් ගත කරන්න. ඒ නිසා පින්නතුනි මේ කෙටි වේලාව තුළ මම ඔයත්තන්ට සඳහන් කළේ ඔයත්තන්ට අනුශාසනා කළේ ලෝක සූත්‍රය. ඒ ලෝක සූත්‍රයෙන් මම ඔබට අනුශාසනා කළේ කොහොමද අපි අපේ ජීවිතයට දුක ලං කරගන්නේ, අපි කොහොමද දුක නැති කරගන්නේ කියන එකයි මේ සූත්‍රයෙන් ඔබට මම අනුශාසනා කළේ. මම විශ්වාස කරනවා ඔබ තේරුම් ගන්න ඇති කොහොමද දුක ඇති වෙන්නේ, කොහොමද දුක නැති කරගන්නේ කියන එක ඔබ තේරුම් ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරලා ඔබ ඔබේ ජීවිතයට දුක එන හැම මොහොතකම ඒ දුක නැති කරගන්න වෑයම් කරන්න. උත්හානේ නපමාදේන සංයමේන දමේනච. ඔබට ඒ සඳහා ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔබට පුළුවන් උත්සාහවන්ත වෙන්න. ඔබට පුළුවන්. ඔබට හොඳ මනසක් තියෙනවා. ඔබට කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ වෙලාවේ මේ අනුශාසනාව සිද්ධ කරලා රැස් කරගත් තාක් සීල පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන හිමාලා විජේනායක මහත්මිය ප්‍රධාන කොට ඇති ඒ දහම් පාසලේ සියලුම පින්නතුන් තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සෙතක් සාන්තියක්ම සලසේවා. ඒ වාගේම ඔයත්න්ගේ පවුල්වල ජීවත් වන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා පින්වත් ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සෙතක් සාන්තියක්ම සලසේවා. දුවා දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. සියලු දෙනාට ජාත්‍ය ආදී සසර බව දුකින් නිදහස් ලැබෙන උතුම් වූ නිර්වාණ සෝයම අවබෝධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ආයුෂේ වර්ණය සැපේ බලේ ප්‍රඥාව කියන ජීවිතයේ සප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණා ඔයන්ට ලැබේවා, වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද ගාථාව දේශනා කරමින් ආශිර්වාද කරනවා. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.